නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, මේ පින්නතුන් අද දවසෙත් සූදානම් වෙන්නේ ලෞතර අමාමෑණී බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා වූ උතුම් සූත්‍ර දේශනාවක් ආශ්‍රය නිස්සය කරගෙන ඒ තුලින් අපගේ ජීවිතයට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින උතුම් ධර්ම කාරණා රාශියක් තමන්ගේ ජීවිතයට එක්කාසු කරගන්නට තමයි මේ පින්නතුන් මේ වෙලාවේ සූදානම් වෙන්නේ. ඉතින් පින්වත්නි, මේ බුද්ධ ශාසනයේ ගිහි උපාසකයන් අතරේ අචල වූ ශ්‍රද්ධාවෙන් අග්‍රස්ථානය දැරුවේ සූරම්බට්ඨ කියලා උපාසකයෙක්. ඉතින් පින්වත්නි, මේ සූරම්බට්ඨ කියන්නේ භාගතුන් වහන්සේ බුද්ධත්වයට පත් වුණු කාලෙම මෙහිදී අග්‍රස්ථානයකට පත් වෙන්නට පවා පින්දහම් පාරමිතා පුරලා තිබුණත් බුදුරයන් වහන්සේ මුණ ගැහෙන්න පළමුවෙන් මේ සූරම්බට්ඨ පින්වත්නි අඤ්ඤත්තිතිය ශ්‍රාවකයෙක් තමයි සරණ ගිහිල්ලා හිටියේ. ඉතින් අඤ්ඤත්තිතිය ශ්‍රාවකයෙක් සරණ ගිහිල්ලා අඤ්ඤත්තිතිය ශ්‍රාවකයෙක්ට උපස්ථාන කරගෙන තමයි මේ සූරම්බට්ඨ කාලය ගත කරේ. ඉතින් කාලය ගත වෙද්දී මේ සූරම්බට්ඨට ඇහෙනවා බුදුරයන් වහන්සේ ගැන. බුදුරයන් වහන්සේ කියන්නේ ශාක්‍ය කුලයේ රජ කුලයෙන් නික්මිලා පැවිදි භාවයට පත් වෙලා බුද්ධත්වයට පත් වුණා කියන කතාව දඹදිව් තලයේ තුල පැතිරෙනකොට මේ සූරම්බට්ඨටත් ඒ කතාව අහන්න ලැබෙනවා. ඉතින් මෙයා මොකද කරන්නේ? දවසක් බුදුරයන් වහන්සේ තමන්ගේ ගම් ප්‍රදේශයට වැඩම කරපු අවස්ථාවක මෙයා කල්පනා කරනවා මේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ රජ කුලයේ ඉපදිලා රජ කුලයෙන් නික්මිලා පැවිදි භාවයට පත් වෙලා බොහෝ උසස් කුලයක කෙනෙක්, ඒ වගේම උසස් තලයක බොහෝ දෙනෙක් දන්නවා, බොහෝ දෙනෙක් ಗುಣ කියනවා. ඒ නිසා බුදුරයන් වහන්සේලා මංගාවට එන්නේ මම යන්න ඕනේ බුදුරයන් වහන්සේ වාගෙන කියලා හිතලා මෙයා භාගතුන් වහන්සේ මුණ ගැහෙන්න වැඩම කරනවා. ඊට පස්සේ පින්නන් තථාගතයන් වහන්සේ හම්බ වෙලා මේ සූරම්බට්ඨ දානයකට ආරාධනා කරනවා භාගතුන් වහන්සේට. ඉතින් මෙයා භාගතුන් වහන්සේ සමග මහා සංඝයාට දාන වස්තුවකට තමන්ගේ ගෙදරට ආරාධනා කරලා භාගතුන් වහන්සේට දානෙ පූජා කරලා මේ අවස්ථාව ලැබෙනවා ඒ භාගතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්නට. එතකොට පින්වත්නි, මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඔහුගේ හිත සැකසුන විදිය මහා අසිරිමත්. පින්වත්නි, අර පෙර කරපු පාරමිතා කුසල් වල බලය කියන්නේ මෙයාට අර විදියට කල්පනා වුණා. භවත් ගෞතමයන් වහන්සේ උතුම් කෙනෙක්. බොහෝ දෙනෙක් සම්මතයි, උසස්යයි සම්මතයි. ඒ නිසා මම භාගතුන් වහන්සේ මන් ළඟට වඩින්නේ නැහැ. මම යන්න ඕනේ භාගතුන් වහන්සේට කියන මේ සිතිවිල්ල යා තුල අර කුසල ශක්තිය නිසා ඇති වුණා. ඉතින් මේ තුලම පින්වත්නි යා තුල ශ්‍රද්ධාවක් ජනිත වුණා. ඉතින් ඒ කාලේ වෙනකොට බොහෝ බ්‍රාහ්මණවරු, බොහෝ අන්‍ය ශ්‍රාවකයෝ තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්න එන්නෙම ඒ එද්දිම තථාගතයන් වහන්සේගේ ගුණ ටික අහලා තිනවා. ඉතිවිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු. ඉතින් මෙන්න මේ කියන ගුණ ටික බොහෝ දෙනෙක් ඒ කාලෙ වෙද්දි භාගතුන් වහන්සේ හමු නොවුනත් අහලා තිනවා. ඉතින් අර මුලින්ම තථාගතයන් වහන්සේ කෙරේ යම් ශ්‍රද්ධාවක් ඇතුව තමයි තථාගතයන් වහන්සේ කෙරේ එළඹුණේ. එතකොට ඒ ඇති ශ්‍රද්ධාව අනන්ත අප්‍රමාණ බවට පත් කරමින් භාගතුන් වහන්සේ ඒ චිත්ත සංතානයන් අඳුරගෙන ධර්මයේ දේශනා කරනවා. ඊට පස්සේ පින්වත්නි, මේ සූරම්බට්ඨගේ ඒ පාරමිතා ශක්තිය, කුසල් ශක්තිය ආදී ඉන්ද්‍රිය ධර්මතා ආදී සම්මර්ෂණය කරමින් ලෞතර අමාමෑණියන් වහන්සේ මහා කරුණාවෙන් චතුරාර්ය සත්‍ය ඝටිත ධර්ම දේශනාව කරද්දී මේ සූරම්බට්ඨටත් හැකියාව ලැබුණා සෝතාපන්න ඵලයට පත් වෙන්නට. ඊට පස්සේ පින්වත්නි, සෝතාපන්න ඵලයට පත් වුණු මේ සූරම්බට්ඨගේ චිත්ත ස්වභාවය පරීක්ෂා කරන්න ඕනේ කියලා මාරයා කල්පනා කරනවා. මාරයා කල්පනා කරනවා මේ සූරම්බට්ඨ මගේ වසඟේ ඉන්න කෙනෙක්. මෙයාට මං ගැලවෙන්න දෙන්නේ නැහැ. මෙයාගේ චිත්තසංතානෙ කොහොමද පවතින්නේ කියලා පරීක්ෂා කරන්න ඕනේ කියලා හිතලා මෙයා මාරයා මොකද කරන්නේ?
තථාගතයන් වහන්සේගේ ශරීර සම්පත්තිය දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්තෝ ඒ මහා ගුණ සම්පන්න බව වූ රූප සම්පත්තියෙන් යුක්තෝ භාගතුන් වහන්සේගේ රූපශ්‍රීය මවාගෙන මේ සූරම්බට්ටගේ ගෙදරට එක වෙලාවක භාගතුන් වහන්සේ ධර්ම දේශනා කරලා පිටත් වුණාට පස්සේ නැවත වඩිනු. ඒ වඩිනකොටම මේ ආර්ය ශ්‍රාවකගේ කල්පනා කරන විදිහ පින්නත්නේ භාග්‍යතුන් වහන්සේ නමක් නිතරම ධර්මයේ දේශනා කරන්නේ නෛර්යානිකව. නෛර්යානිකව නෙවෙයි. නෛර්යානිකව කියලා කියන්නේ තථාගතයන් වහන්සේ නිර්වාණය සඳහා නිර්වාණගාමිනී ප්‍රතිපදාව සඳහාම පමණයි ධර්මයක් දේශනා කරන්නේ. අනිර්යානිකව එහෙම නැත්නම් නිර්වාණය සඳහා උපකාර නොවන කිසිම ධර්මයක් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ නැහැ කියන මේ නුවණ මේ සූරම්බට්ටට ඇති වුණා. ඉතින් අර මාරයා භාගතුන් වහන්සේගේ රූපශ්‍රීය හා සමානම රුවක් මවාගෙන මේ සූරම්බට්ටගේ ගෙදරට පැමිණෙද්දී සූරම්බට්ට මොකද කරන්නේ? භාගතුන් වහන්සේ යන සංඥාවෙන් තථාගතයන් වහන්සේට වන්දනාමාන කරලා තමන්ගේ ගෘහයේ ආසන පනවනවා. ඉතින් පින්නත් ආසන පැනුවට පස්සේ තථාගතයන් වහන්සේ මේ විදියට ආපු මාරයා මේ සූරම්බට්ටට කියනවා සූරම්බට්ටය මම ඔබට පංචස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය පැහැදිලි කරා. එතකොට නමුත් මට කාරණාවක් අමතක වුණා මේ සියල්ල පංචස්කන්ධේ සියලු සබ්බේ සංඛාරා අනිච්චා කිව්වට මේ අනිත්‍ය නොවන දේවලුත් තියෙනවා කියලා. එතකොට ධර්මය අවබෝධ කර හිටපු සූරම්බට්ටට තේරුණා මේ තථාගතයන් වහන්සේ නෙමෙයි මේ මාරයා. තථාගතයන් වහන්සේ නමක් එහෙම අනෛර්යානිකව එහෙම නැත්නම් නිවන් මඟ සඳහා නොවන දෙයක් කිසි විටක ප්‍රකාශ කරන්නේ නැහැ කියන නුවණ මේ තථාගත ශ්‍රාවකයාට තිබුණා. ඉතින් ඒ නිසා ඒ මොහොතේම සූරම්බට්ටට තේරුම් ගන්නට හැකියාවක් ලැබුණා මේ මාරයා කියන්නේ නිවන් මඟ වසාලන කෙනෙක්. නිවන් මඟට බාධා කරන කෙනෙක් කියන නුවණ ඇති වුණා. මාරයා කියලා දැනගත්තා. ඊට පස්සේ බුද්ධ රූපය මවාගෙන ආවත් බුදුරයන් වහන්සේ නොවන බව තේරුම් ගත්තා. ඉතින් පින්වත්නි මේ කතාව තුළින් අපිට වැදගත් කාරණා වෙන්නේ පින්වත්නි බුදුරයන් වහන්සේව රූපෙන් දැක්කත් පින්වත්නි ධර්මයක් නැති අසරණ මනසකට බුදුරයන් වහන්සේ පවා හඳුනා ගැනීමට නොහැකි පින්වත්නි. ධර්මය දන්නවා නම් බුදුරයන් වහන්සේ නොදැක්කත් බුදුරයන් වහන්සේව හඳුනා ගන්නට හැකියාව තියෙනවා. ඉතින් මේ සූරම්බට්ට මේ බුද්ධ ශාසනයේ අචල වූ ශ්‍රද්ධාව ඇති ශ්‍රාවකයන් අතර අග්‍රස්ථානයේ වුණා. මොකද ධර්මය අහලා ධර්මය අවබෝධ කරගෙන ඒ ධර්මයේ කිසිම විදිහකින් වැරදි නොවන බවට සම්පූර්ණයෙන්ම නිවැරදි බවට තමන්ගේ ජීවිතයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙන හිටපු නිසා ඒ සම්මා දිට්ඨියට පත් වුණු නිසා තමයි ඒ වගේ උනේ. ඉතින් පින්නදී අන්න ඒ වගේ ශ්‍රාවකෙක් බවට අපිත් පත්විය යුතුයි. ඉතින් කවදා හරි දවසක අපි නිවන් දකිනවා නම් මේ ජීවිතේ හරි එහෙම නැත්නම් මතු ජීවිතේ මෛත්‍රී බුද්ධ ශාසනයක අපි නිවන් දකින්න කල්පනා කරනවා නම් අපේ ජීවිත අන්න ඒ වගේ ශ්‍රද්ධාවකට පත්විය යුතුමයි. ඉතින් ඒක පින්වත්නි අද දවසේ වුණත් කරන්න හැකියාව තියෙනවා. මොකද අපිට ඒ පිළිබඳව පැහැදීමක්, ගෞරවයක්, විශ්වාසයක් නැත්තේ අපි තුල ශ්‍රද්ධාව නැති නිසා. මොකද අපි හිතන්නේ අපි කල්පනා කරන්නේ මේ ධර්මය කියන්නේ සන්දිට්ඨිකයි, ස්වාක්ඛාත බව, අකාලික බව, ඕපනයික බව, එහිපස්සික බව, පච්චත්තං වේදිතබ්බ බව අපි කල්පනා කරන්නේ නැති නිසා, ඒ බව අපි හිතන්නේ නැති නිසා අපිට ඒ බව එහි අර්ථය අපිට තේරෙන්නේ නැහැ. නමුත් වෙනත් මේ තථාගතයන් වහන්සේගේ දේශනාව මනාකොට යමෙක් විමසනවා නම් ඔහුට ඒ තථාගතයන් වහන්සේගේ ධර්මය හැරෙන්නට වෙන යමක් ලෝකේ සත්‍ය නොවන බවට ඔහුටම වැටහෙන මට්ටමකට තමන්ගේ ජීවිතේ පත් වෙනවා. ඉතින් ඒ විදිය අවබෝධයක් ලබා දෙන උතුම් වූ සූත්‍ර දේශනාවක් තමයි අද දවසෙත් මාතෘකා කරන්නට කල්පනා කරේ. ඉතින් මේ සූත්‍ර දේශනාවත් සඳහන් වෙන්නේ සංයුත්ත නිකාය පොත් වහන්සේගේ අභ්‍යාකත කියලා සංයුත්තයක් තියෙනවා. මේ අභ්‍යාකත සංයුත්තේ අනුරාධ සූත්‍රය තමයි පින්වත්නි අද දවසේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ සූත්‍රයේදී පින්වත්නි බුදුරයන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වාසය කරනකොට කූටාගාර කියලා කියන්නේ කූට කියලා කියන්නේ වහලක මුදුනක්.
එතකොට මේ වහලක මුදුන් වහලක් ඇති ඒ ශාලාවේ වාසය කරන කාලේ ආයස්මා අනුරාධෝ භගවතෝ අවිදුරේ ආරඤ්‍ය කුටිකාය විහෙරති. අරඤ්‍ය කුටිකාය විහෙරති. මේ අනුරාධ කියන ස්වාමින් වහන්සේත් බුදුරයන් වහන්සේ නොදුරේ ආරණ්‍යක කුටියක වාසය කරා. අතකෝ සම්බහුලා අඤ්ඤත්ථිතියා පරිබ්බාජකා යේනායස්මා අනුරුද්ධෝ තේනුපසංක මින්සු. මේ වෙලාවේ පින්නත්නි මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ වාසය කරනකොට අන්‍ය තීර්ථක එහෙම නැත්නම් වෙනත් ශාස්ත්‍රූන් වහන්සේ නමක් සරණ ගියපු ශ්‍රාවක පිරිසක් මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේව බැහැ දකින්නට පැමිණෙනවා. උපසංකමිත්වා ආයස්මතා අනුරුද්ධේන සද්දෙන් සම්මෝදින්සු. පැමිණිලා මේ ආයස්මත් අනුරුද්ධයන් වහන්සේ සමග සතුටු සාමිචි යෙදුණා. සම්මෝදනියන් කතං සාරාණීයන් වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදින්සු. ඉතින් ඒ කල යුතු ඒ පිළිසඳර කතාව කරලා එකත් පස්ව හිටියා. ඒකමන්තං නිසින්නා කෝතේ අඤ්ඤත්තිතියා පරිබ්බාජක ආයස්මන්තං අනුරාධං ඒතද වෝචුම්. ඒ එකත් පස්ව හිටපු ඒ අඤ්ඤත්තිතිය ශ්‍රාවකවරු අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් විමසනවා. යෝසු ආවුස අනුරාධ තථාගතෝ උත්තම පුරිසෝ පරම පුරිසෝ පරමපත්ති පත්තෝ. මේ භාගතුන් වහන්සේ කියන්නේ උත්තම පුරුෂයෙක්. තුන් ලෝටම උතුම් පුරුෂයෙක් කියන බව මේ අඤ්ඤත්තිතිය ශ්‍රාවකවත් අහලා තිබුණා. ඊට පස්සේ පරම පුරුෂෝ මේ සියලු පුරුෂයන් අතර පරම ශ්‍රේෂ්ඨ වූ පුරුෂයාණන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. පරමපත්ති පත්තෝ පරම වූ ප්‍රාප්තිය එහෙම නැත්නම් නිවන කියන උතුම්ම ඵලයට පැමිණුණු භාගතුන් වහන්සේ කියන බවත් මේ අඤ්ඤත්තිතිය ශ්‍රාවකයෝ අහලා තියෙනවා. තන් තථාගතෝ ඉමේසු චතුසු ඨානේසු පඤ්ඤාපයමානෝ පඤ්ඤාපේති. මෙන්න මේ හතරවිධ ස්ථානයේ හතරවිධ කාරණාවේ භාගතුන් වහන්සේ කොහොමද පිහිටවල කතා කරන්න කියලා මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ මේ අඤ්ඤත්තිතිය ශ්‍රාවකයෝ විමසනවා. මොනවද මේ හතර? හෝති තථාගතෝ පරම්මරණාතිවා. මෙතන තථාගත කියලා කියන්නේ පින්වත්නි සත්වයා කියන එක අහනවා. මේ සත්වයා කියන කෙනා සත්වයා හෝති තථාගතෝ පරම්මරණාතිවා. මේ සත්වයා මරණයන් මැත්තේ ඉන්නවද කියලා අහනවා. නහෝති තථාගතෝ පරම්මරණාතිවා. එහෙම නැත්නම් සත්වයා මරණයන් මැත්තේ නැද්ද කියලා අහනවා. ඊට පස්සේ හෝතිච නච හෝති තථාගතෝ පරම්මරණාතිවා. තථාගත කියලා කිව්වේ සත්වයා. හෝතිච නච හෝති තථාගතෝ පරම්මරණාතිවා. එහෙම නැත්නම් මේ සත්වයා මරණයන් මැත්තේ ඉන්නවත් වෙනවා ඒ වගේම නැත් වෙනවාද කියලා අහනවා. නේව හෝති නහෝති තථාගතෝ පරම්මරණාතිවා. එහෙම නැත්නම් මේ සත්වයා මරණයන් මැත්තේ ඉන්නේ නැහැ. හැබැයි ඉන්නේ නැත්තේත් නැහැ. මෙන්න මේ කියන කාරණා හතරේ බුදු පියාණන් වහන්සේ මොකද්ද කියන්නේ? මොකද්ද පනවන්නේ කියලා විමසනවා. එතකොට පින්වත්නි මේ කාරණා හතර අපිට කල්පනා වෙන්න පුළුවන් අපිට නම් මේවා යෙදෙන්නේ නැහනේ. අපිට මේ සත්‍යය ඉන්නවද නැද්ද කියලා හිතෙන්නේ නැහනේ කියන එක අපිට වැටහෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අපිට හිතෙන්න පුළුවන් මේ කාරණා හතර මේ කාලේ අපිට එච්චර වැදගත්කමක් නැහනේ කියලා. එතකොට මේ පින්වත්නි මෙතන අහන්නේ සත්‍යය මරණයන් මැත්තේ ඉන්නවද කියලා. ඒ වගේම සත්‍යය මරණයන් මැත්තේ නැද්ද කියලා. සත්‍යය මරණයන් මැත්තේ ඉන්නවත් වෙනවා නැත් වෙනවා කියලා අහනවා. ඊට පස්සේ සත්‍යය මරණයන් මැත්තේ නැහැ. හැබැයි සත්‍යය මරණයන් මැත්තේ නැත්තේත් නැහැ. ඔන්න ඔය කියන වාද හතර. ඔය කියන චතුස්කෝටික ප්‍රශ්නය. ඔය ප්‍රශ්නය ඒ කාලය තුල පැවතුණු කාරණාවක්. බොහෝ දෙනෙක් අතර පැවතුණු කාරණාවක්. සත්‍ය සොයා සත්‍ය ගවේෂී වූ ඒ විවිධ ශ්‍රාවකයන් තුල තිබුණු ගැටලුවක්. ඒතර පින්නත් අද කාලේ මේක ගැලපෙන්නේ අපිට මේ ප්‍රශ්නේ මේ විදිහටම නැති වුණාට පින්නත්නේ අපේ මේ පැවැත්ම තුළ ඒ බව නියෝජනය වෙනවා. ඒ කියන්නේ දැන් අපි කල්පනා කරනවා මේ ලෝකේ තියෙනවද මේ ලෝකේ නැද්ද? ඊට පස්සේ මරණයන් මැත්තේ අපිට මොකද වෙන්නේ? මැරිලා ගිහිල්ලා අපි කොහෙද උපදින්නේ? කියන ඔය බවක් අපිට කල්පනා වෙනවා. ඒ කියන්නේ එතනදී අපි කතා කරන්නේ මේ වර්තමාන ජීවත් වෙන සත්වයේ අතීතේ ඉඳන් මෙතෙන්ට ආවා. ඒ සත්වයා තමයි දැන් ජීවත් වෙන්නේ.
ඒ ජීවත් වෙන සත්වයා තමයි මරණයෙන් මත්තට යන්නේ කියලා ඔන්න එතකොට එහෙම යමෙක් කල්පනා කරනවා නම් අන්න එයා තුල ඒ අර චතුස්කෝටික ප්‍රශ්නය ඒ ප්‍රශ්න එයා තුල තියෙනවා පින්වත්නි. එයා ජීවත් වෙන සත්වයෙක් ගැන කල්පනා කරනවා. දැන් සත්වයෙක් ජීවත් වෙනවා නම් මරණයෙන් මත්තේ සත්වයෙක් ඉන්නවා වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. අන්න ඒ සත්වයා ගැන තමයි මෙයා කල්පනා කරන්නේ. ඉතින් යමෙක් කියන්නට පුළුවන් අපි සත්වයෙක් ගැන හිතන්නේ නැහැ කියලා. නමුත් පින්වත්නි යමෙක් මේ ධර්මයේ නොදැන අපි කතා කරනවා නම් මේ ලෝකය ගැන මේ ලෝකයේ යම් භෞතික වස්තු ගැන දැන් විද්‍යාවෙන් වගේ ශක්ති සංස්ථිති නියමයක් මේ ලෝකයේ තුල පවතින ඒකාන්ත වූ ශක්ති සංස්ථිතියක් ඒ ශක්තිය හැමදාම සදාකාලිකයි ඒ සදාකාලිකව පවතින ශක්තිය විවිධ ශක්තියින්ට පරිවර්තනය වෙමින් උදාහරණයක් විදිහට තාප ශක්තිය විද්‍යුත් ශක්තිය බවට විද්‍යුත් ශක්තිය ආලෝක ශක්තිය බවට විදිහට මේ ශක්ති සංස්ථිතියක් පවතිනවා. එතකොට ඒ කියන්නේ නිත්‍ය යමක් මේ භෞතිකය තුල පවතිනවා කියලා යමෙක් හිතනවා නම් එතනම පින්වත්නි ඒ කියන්නේ තමාව ඉන්නවා කියන එක තමයි නොකිය කියන්නේ. ඒ කියන්නේ ශක්තිය විඳින තමාව ඉන්නවා. දැන් අපි මේක කියද්දි අපිට වැටහෙන්නේ නැහැ පින්වත්නි. නමුත් මේක විමසලා බැලුවොත් මේ පින්නතුන්ට මේ ධර්මදේශනාව අහන මේ පින්නතුන්ට මම කිව්වොත් එහෙම ඔය පින්නතුන් ඔය ස්ථානයේ ඉඳගෙන ධර්මය අහනවා කියලා ඒ තුල ගම්ම්‍ය වෙන ඒ තුල ප්‍රකට නොවන කාරණාවක් තියෙනවා. මම මේ කාරණාව ප්‍රකාශ කරනවත් එකම මම නොකියා කියනවා. ඔය පින්නතුන් ඔය ස්ථානයේ ධර්මයේ ශ්‍රවණය කරනවා කියලා කියන්නේ මම මෙතන ඉන්නවා. ඒ ඉන්න මටයි ඔය පින්නතුන් ඔතන ඉන්නේ. ඒතර ඔතනක් කියලා මම කියන්නේ මෙතනක් නිසා. මෙතන මම ඉන්න නිසා. මෙතනට සාපේක්ෂව ඔතනක් පැනවෙන්නේ. අපි යම් තැනකට අතන කියනවා නම් ඒ මෙතනක් නිසා. අපි යම් දෙයක් තියෙනවා කියලා ලෝකේ කතා කරනවා නම් මේ ලෝකේ ඇහැ රූප ඒ වගේම අතීතේ ඉඳලා තිබුණු වර්තමානයේ තියෙන අනාගතයට යන ලෝකයක් තියෙනවා කියලා අපි ආධ්‍යාත්මිකව බාහිරව පවතින නිත්‍ය යමක් අපිට හම්බුනොත් පින්වත්නි නොකියා කියනවා තමන්ගේ ආත්මය වගේම ඒ ලෝකයේ තුල ඉන්න ආත්ම සත්‍යෝ ඉන්නවා කියන කාරණාව එතන අවිද්‍යාව තුල ගම්ම්‍ය වෙලා තිනවා. එතන ඒ අවිද්‍යාව කියන කාරණාව තුලින් ඒ සත්‍යය කියන භාවය අපිට මතුවලා තියෙනවා. ඒක අපි නොදන්න වුණත් අපි ඒ භව දෘෂ්ටිය තුල භව තෘෂ්ණාව තුල අපි එළඹිලා ඉන්නේ. ඉතින් මේක බොහොම සියුම් කාරණාවක්. ඉතින් මේක ඒ කාලය තුල පැවතුණු ප්‍රශ්නයක්. ඒ නිසා තමයි ඒ අයට ඒ කාලය තුල ශාස්ත්‍රඥ වහන්සේලා මේ බව ආරම්භය විවිධ දෘෂ්ටින් වලටපත් උනේ. සත්වයක් ඉන්නවා. ඒ ඉන්න සත්වයා මරණයන් මත්තේ සුගතිය යනවා කියලා කෙනෙක් කිව්වා. දුගතිය යනවා කියලා කෙනෙක් කිව්වා. බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා බ්‍රහ්ම ලෝක වගේ ලෝකවලට ගිහිල්ලා එයා සදාකාලික ස්වර්ගයකටපත් වෙලා සදාකාලික සැනසීමක් ලබනවා කියලා මේ වගේ විවිධාකාර දෘෂ්ටීන් මේ සත්‍යයේ කර්මය තමයි පැන උනේ. ඉතින් ඒ නිසා තමයි මේ චතුස්කෝටික ප්‍රශ්නේ ඒ කාලේ යෙදුනේ. ඊට පස්සේ අහනවා යෝසෝ ආවසෝ තථාගතෝ උත්තම පුරිසෝ පරම පුරිසෝ පරමප්පත්තිපත්තෝ තන් තථාගතෝ අඤ්ඤත්‍ර ඉමේහි චතුයි ඨානෙහි පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේති. අනුරාධ ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා පින්වත්නි මේ පිරිසට අපි භාගතුන් වහන්සේ මේ ප්‍රශ්න හතර ආරම්භය මේ චතුස්කෝටික ප්‍රශ්න ආරම්භය එහෙම නැත්නම් චතුස්කෝටි කියලා කිව්වේ සත්වයා මරණයන් මත්තේ ඉන්නවද? සත්වයා මරණයන් මත්තේ නැද්ද? සත්වයා මරණයන් මත්තේ ඉන්නවත් වෙනවා නැත් වෙනවා. සත්‍යය මරණයන් මත්තේ නැහැ. සත්‍යය මරණයන් මත්තේ නැත්තේත් නැහැ. ඔනෝයි කියන චතුස්කෝටික ප්‍රශ්නේදී තථාගතයන් වහන්සේ ඔය හතරම නෙමෙයි කියන්නේ. ඔය සත්‍යයන් බෑ වෙනත් විදිහකට තමයි තථාගතයන් වහන්සේ පණවන්නේ කියලා මේ අනුරාධ ස්වාමීන් වහන්සේ මේ අඤ්ඤත්තිතිය බ්‍රාහ්මණයන්ට පිළිතුරු දෙනවා. ඒවං උත්තේ අඤ්ඤත්තිතිය පරිබ්බාජක ආයස්මන්තං අනුරාධං ඒත දෝචුං. එහෙම කිව්වට පස්සේ මේ අන්නේ තීර්ථක මේ විදිහට කියනවා. යෝචායන් භික්ඛු නවෝ භවිස්සති අචිර පබ්බජිතෝ. ආයස්මත්තරනේ මේ භික්ෂුව නව අලුතෙන් අචිර පබ්බජිතෝ මේ ස්වාමීන් වහන්සේ පැවිදි වෙලා එච්චර කාලයක් නැහැ. තේරෝවා පන බාලෝ අව්‍යත්තෝති. මේ තෙරුන් වහන්සේ බාලයෙක් අව්‍යත්තෙක් ව්‍යක්ත නැති ස්වාමීන් වහන්සේ නම. අතතේ අඤ්ඤත්තිතිය පරිබ්බාජක ආයස්මන්තං අනුරාධං නවවාදේනව බලවාදේනච අපසාදෙත්වා උට්ඨායසනා පක්කමින්සු. මේ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? මේ ස්වාමීන් වහන්සේට අර අඤ්ඤත්තිතිය ශ්‍රාවක පිරිස නවක වාදෙන් බාලවාදෙන්
ගරහා කරලා එතනින් නික්මෙනවා. ඊට පස්සේ පින්වත්නි අතකෝ ආයස්මතෝ අනුරාධස්ස අචිර පක්ඛන්තේසු තේසු අඤ්ඤත්තිතිහේසු පරිබ්බාජකේසු ඒතද හෝසි. ඉතින් මේ අනුරාධ ස්වාමීන් වහන්සේට ඒ අඤ්ඤත්තිතිය පිරිවැජියන් පිරිස එතන නික්මුණාට පස්සේ මෙන්න මේ විදිහට කල්පනාවක් මතුවෙනවා. සචේකෝ මං තේ අඤ්ඤත්තිතිහා පරිබ්බාජකා උත්තරින් පුච්චහියුම් මේ අඤ්ඤත්තිතිය පරිබ්‍රාජකවරුන් මත්හි මේ වගේ කාරණාවක් මගේ විමසුවොත් මං කොහොමද උත්තර දෙන්නේ කියලා කල්පනා වෙනවා. කතං ව්‍යාකරමානෝ නුක්වාහං තේසං අඤ්ඤත්තිතියානම් පරිබ්බාජකානම් වුත්තවාදීචේව භගවතෝ අස්සං නච භගවන්තං අභූතේන අබ්භාචික්ඛේයං වාදානුවාදෝ ගාරයන් ඨානං ආගච්ඡේයාති. මම මේ වගේ ප්‍රශ්නයක් විමසනකොට භාගතුන් වහන්සේ ගැන මේ වගේ ප්‍රශ්නයක් මගේ විමසනකොට මම ඒකට උත්තරයක් දුන්නොත් ඒ උත්තරය භාගතුන් වහන්සේට ගැරහීමක් වෙන්නත් බෑ. භාගතුන් වහන්සේ වදාළ ධර්මයට අනුකූලව වන්නත් වෙන විදිහට මම කොහොමද මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නේ කියලා මේ ස්වාමීන් වහන්සේට කල්පනා වෙනවා. අතකෝ ආයස්ම අනුරාධෝ යේන භගවතේන උපසංකමේ. ඊට පස්සේ මේ ප්‍රශ්නෙට මම උත්තරයක් හොයාගන්න ඕන මේ සත්‍යය කියන කාරණාව මරණයන් මැත්තේ ඉන්නවාද? සත්‍යය මරණයන් මැත්තේ නැද්ද? සත්‍යය මරණයන් මැත්තේ ඉන්නවත් වෙනවා නැත් වෙනවා. සත්‍යය මරණයන් මැත්තේ ඉන්නේ නැහැ නැත්තේත් නැහැ කියන මෙන්න මේ චතුස්කෝටික ප්‍රශ්නේ ආරම්භය මම අර අන්නත්තිතික ශ්‍රාවකයන්ට මම ප්‍රකාශ කරේ බුදුරයන් වහන්සේ ওই චතුස්කෝටික ප්‍රශ්නය සත්‍ය ආරම්භය වෙනත් විදිහකට තමයි පනවන්නේ. ඉතින් මේ කාරණා පිළිබඳ උන්වහන්සේට සැක සංකා තිබුණා. මේ කාරණාව නිවැරදිව මම විස්තර කරාද? එහෙම නැත්නම් නිවැරදිව උත්තර දුන්නාද කියන කාරණාව තුළ සැක සංකා තිබුණ හින්දා මෙයා කල්පනා කරනවා මම මේ උත්තරේ බුදුරයන් වහන්සේට ගැරහීමක් නොවන විදිහට බුදුරයන් වහන්සේගේ බුද්ධ භාෂිතයට අනුකූල වෙන විදිහට මම මේකට උත්තරයක් දෙන්නේ කොහොමද? මේක මම භාගතුන් වහන්සේ හම්බෙලම් දැනගන්නට ඕනි කියලා හිතලා භාගතුන් වහන්සේ හමුවට මේ අනුරාධ ස්වාමීන් වහන්සේ වැඩම කරනවා. අතකෝ ආයස්ම අනුරාධෝ යේන භගවතේන උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්ම අනුරාධෝ භගවන්තං ඒතද වෝච. භාගතුන් වහන්සේ හමුවට පැමිණුණු අනුරාධ ස්වාමීන් වහන්සේ මෙන්න මේ විදිහට ප්‍රකාශ කරනවා. ඉදහම් භන්තේ භගවතෝ අවිදුරු අරඤ්‍ය කුටිකායන් විහරාමි අතකෝ භන්තේ සම්බහුලා අඤ්ඤත්තිතියා පරිබ්බාජකා යේනාහං තේනුපසංකමිස්සු. ඉතින් මේ සම්පූර්ණ සිදුවීම භාගතුන් වහන්සේට ප්‍රකාශ කරනවා. භාගතුන් වහන්සේ මම ඔබ වහන්සේගේ සමීපේ අරඤ්‍යයක කුටියක වාසය කරනකොට අඤ්ඤත්තිතිය වූ ශ්‍රාවකයෝ පිරිසක් මගෙන් ඇවිල්ලා මේ චතුස්කෝටික ප්‍රශ්නේ විමසුවා. අහලා මගෙන් ඇහුවේ සත්‍යය මරණයන් මැත්තේ ඉන්නවද? සත්‍යය මරණයන් මැත්තේ නැද්ද? සත්‍යය මරණයන් මැත්තේ ඉන්නවත් වෙනවා නැත් වෙනවා. වගේම සත්‍යය මරණයන් මැත්තේ නැහැ. සත්‍යය මරණයන් මැත්තේ නැත්තේත් නැහැ. ඔන්න ඔය කියන චතුස්කෝටික ප්‍රශ්නේ මගේ විමසුවා භාගතුන් වහන්සේ. මං ඊට පස්සේ ඔවුන්ට ප්‍රකාශ කරා සත්‍යය මරණයන් මැත්තේ ඉන්නවා නැහැ ඉන්නවත් වෙනවා නැහැත් වෙනවා ඉන්නේ නැහැ ඉන්නේ නැත්තේත් නැහැ කියන ওই ප්‍රශ්නේ හැමුවේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ওই ප්‍රශ්න හතරෙන්ම වෙන්න වූ දෙයක් සත්‍යය ගැන කියන එක මම ප්‍රකාශ කරා කියලා භාගතුන් වහන්සේට ප්‍රකාශ කරනවා. එවං උත්තේ භන්තේ තේ අඤ්ඤත්තිතිය පරිබ්බාජකා මං ඒතද වෝචුම්. අන්න එහෙම කිව්වට පස්සේ ඒ අඤ්ඤත්තිතිය පරිබ්බාජක පිරිස මට මේ විදිහට කිව්වා භාගතුන් වහන්සේ. යෝචායම් බික්කු නවෝ භවිස්සති අචිර පබ්බජිතෝ තේරෝවා පන බාලෝ අව්‍යත්තෝති. මේ තෙරුන් වහන්සේ බාලයි අව්‍යත්තයි අචිර පබ්බජිතෝ කෙටි කාලය පැවිදි වෙලා. අතකෝ මම් භන්තේ තේ අඤ්ඤත්තිතිය පරිබ්බාජකා නවවාදේනවා නවවාදේනච බලවාවාදේනච අපසාදෙත්වා උට්ඨායසනා පක්කමින්සු. ඉතින් මේ අඤ්ඤත්තිති ශ්‍රාවකයන් පිරිස මාව බාලයෙක්ය මාව නවකයෙක්ය කියන බාලවාදයෙන් නවකවාදයෙන් මට පරිභව කළා. එතනින් නැගිටලා නික්මුණා කියලා තථාගතයන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඊට පස්සේ ඒ නික්මුණාට පස්සේ භාගතුන් වහන්සේ මට කල්පනා වුණා මම මේ උත්තර දීපු විදිය නිවැරදිද? භාගතුන් වහන්සේට ගරහයමක් නෙමෙයිද මම මේ කළේ? භාගතුන් වහන්සේගේ ධර්මයට අනුකූලව කියුත්තක්ද මම කිව්වේ කියන සැක කංකාව මා තුළ ඉපදුණා. ඒ නිසා තමයි මම භාගතුන් වහන්සේ හමුවට පැමිණී කියලා මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ තථාගතයන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඊට පස්සේ පින්වත්නි බුදුරයන් වහන්සේ අහනවා මේ
අනුරාධ ස්වාමීන් වහන්සේගෙන් තංකින් මඤ්ඤසි අනුරාධේ නුඹ කුමක්ද හිතන්නේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති මේ රූපය නිට්ටයද අනිත්‍යද කියලා අහනවා. එතකොට ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා අනිත්‍යයි භාගතුන් වහන්සේ. යම් පණ අනිච්ඡං දුක්ඛං වා තං සුඛං වාති යමක් අනිත්‍ය නම් යම් පණ අනිච්ඡං තං දුක්ඛං වා තං සුඛං වාති ඒක දුකයිද එහෙම නැත්නම් සැපයිද කියලා අහනවා. එතකොට දුකයි ස්වාමීනි කියලා පිළිතුරු දෙනවා. යම් පණ අනිච්ඡං දුක්ඛ විපරිණාම ධම්මං කල්ලන්නු තං සමුනුපස්සිතුං යමක් දුක නම් විපරිණාම ස්වභාවය නම් විපරිණාම කියලා කියන්නේ වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් ඒක මම කල්ලන්නු තං සමුනුපස්සිතුං ඒක මෙන්න මේ විදිහට සම්මර්ෂණය කරන්න සුදුසුද කොහොමද ඒතම් මම එය මගේය ඒසෝ හමස්මි ඒ මම වෙමි කියලා ඒසෝ මේ අත්තාති ඒක මගේ ආත්මය කියලා මේ විදිහට දකින්න සුදුසු කියලා අහනවා. එතකොට පිළිතුරු දෙනවා නොහේතම් බන්තේ. එහෙම සුදුසු නැහැ කියලා. ඊට පස්සේ ඒ රූපේ ආරම්භය. ඊට පස්සේ වේදනාව, සංඥාව, සංඛාර, විඥාන කියන මේ පංචස්කන්ධය ආරම්භයම ඔය ප්‍රශ්න පහ විමසනවා. මේ පංචස්කන්ධයේ එකක් ගානේ එක ස්කන්ධයක් ගානේ අහනවා. ඒ පංචස්කන්ධේ මගේ කියලා හෝ මම කියලා හෝ මගේ ආත්මය කියලා වෙමි මගේ ආත්මය කියලා සම්මර්ෂණය කරන්න සුදුසුදු කියලා අහනවා. වේදනාවටත් අහනවා. සංඥාවටත් අහනවා. සංස්කාර වලටත් අහනවා. විඥාණයටත් අහනවා. ඉතින් ස්කන්ධ පහෙන්ම අහනකොට ඒ පහම මේ විදිහට මමවත් මගේ කියලාවත් මගේ ආත්මය කියලාවත් ගන්නට නොසුසු බව අනුරාධ ස්වාමීන් වහන්සේ තථාගතයන් වහන්සේට පිළිතුරු දෙනවා. තස්මාති අනුරාධ යං කිංචි රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුඛමං වා හීනං වා පනේතං වා යන්දුරේ සම්තිකේවා සබ්බන් රූපං නේතම් මම නේසෝ අමස්මි නමේසෝ අත්තාති ඒව මේතං යතහ භූත සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං අන්න අනුරුද්ධේ එහෙනම් දැනගන්න යම් අතීත රූපයක් තියෙනවා නම් වර්තමාන රූපයක් තියෙනවා නම් අනාගත රූපයක් තියෙනවා නම් දුර ළඟ රූප තියෙනවා නම් හීන ප්‍රණීත රූප තියෙනවා නම් ඕලාරික සුකුම රූප තියෙනවා නම් මේ සියලුම 11 ආකාර රූපය මේ සියලු රූපයේ එක ස්වභාවයක් තියෙන එක තමයි නේතම් මම. ඒ රූප කිසිවක් මම නෙවෙයි, මගේත් නෙවෙයි, මගේ ආත්මයක් නෙවෙයි කියන එක දැනගන්න වෙනවා. එතකොට පින්නත් එතන ඒ කියන කාරණාව මේ සමස්ත රූපස්කන්ධය කියලා කිව්වොත් එහෙම එක්තරා ආකාරයකට ගත්තොත් එහෙම චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං. සතර මහා භූත නිසා පවතින උපාදාය රූපත්. සූත්‍ර පිටකයේ තුල අෂ්ටමක රූප ආහාරයෙන් හටගන්න අෂ්ටමක රූප කලාප පැහැදිලි කරනවා. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ඒ වගේම වර්ණ ගන්ධ රස ඕජා කියන මෙන්න මේ අෂ්ටමක රූප කලාපයක් පෙන්වනවා. ඒ වගේ අභිධර්මය තුල පැහැදිලි කරනවා 8 රූපයක්. සතර මහා භූතයෝ සමග උපාදාය රූප 24ක්. ඊතර රූප 28ක් සඳහන් කරනවා. මේ රූප 28 තුල ඔනෝයි කියන සියලුම අතීත රූපයත් අනාගත රූපයත් වර්තමාන රූපයත් ඕලාරික රූපයත් සුකුම රූපයත් හීන රූපයත් ප්‍රණීත රූපයත් දුර රූපයත් ළඟ රූපයත් මේ විදිහට මේ සියලුම රූපය නියෝජනය වෙනවා. එතකොට ඒ එක පැත්තකින් ඒ වගේම අපි ආයතන පරියායෙන් ගත්තොත් එහෙම ඇහැ කියලා ගත්තත් රූපයක්. ඇහැට පේන රූපත් රූප. කනත් රූපයක්. කනට ඇහෙන ශබ්දත් රූප. ඊට පස්සේ නාසයත් රූපයක්. නාසයට දැනෙන ගන්ධත් ගන්ධ රූපයක්. දිවත් රූපයක්. දිවට දැනෙන රසත් රූපයක්. ඒවම කයත් රූපයක්. කයට දැනෙන පොට්ටබ්බයත් රූපයක්. ඒ වගේම පින්නත් මේ ධර්මය අවබෝධ නොකරපු කෙනා මන ආයතනයේ යම් රූපයක් ගැන සිහි කරොත් සිහි කරන්නේ අර පංචායතනෙන් ගත්තු රූපයක්මයි සිහි කරන්නේ. රූපේ අරමුණු කළාමයි සිහි කරන්නේ. එයා හිතන්නේ ඒ අරමුණු කරන රූපය මන ආයතනයේ ධම්මාරම්මණයක් බව එයාට නුවණක් නැහැ. එයා හිතන්නේ දැකපු රූපෙමයි මම සිහි කරන්න කියලා. මොකද රූපේ නිරෝධي සාක්ෂාත් නොකරපු කෙනා. ඉතින් මේ විදිහට එයා සිහි කරනවා නම් ඒ සිහි කරන අතීත රූපයක් හෝ අනාගත රූපයක් ඒ රූපයටමයි ඒ සියලුම රූප ඒ රූපය ගැන යථාර්ථය නොදන්න හින්දා එයාට ඒ සියලුම රූපය මම විදිහට, මගේ විදිහට, මගේ ආත්මයේ විදිහට තමයි සම්මර්ෂණය වෙන්නේ. ওই විදිහට වේදනාවත් යම් විඳීමක් විඳිනවා නම් ඒ වේදනාවත් 11 ආකාරයෙන් එයාට ආත්මවත් විදිහට, ආත්මයකට අයත් දෙයක් විදිහට, තමා විදිහට ඇසුරු වෙනවා. සංඥාව, සංකාර, විඥාන කියන පංචස්කන්ධේම ওই විදිහට ඇසුරු වෙනවා. එතකොට මෙහෙම තමයි අසුතවත් පුතඥයා. මේ පංචස්කන්ධය
මම මගේ ආත්මය විදියට සම්මර්ෂණය කරනවා. නමුත් අනිත්‍ය දකින, දුක්ඛ දකින, අනාත්මය දකින ශ්‍රාවකයා මේ විදියට මම විදියට මගේ ආත්මය විදියට සම්මර්ෂණය කරන්නට යන්නේ නැහැ. මොකද ඒ ශ්‍රාවකයාට නුවණයි යමක් අනිත්‍ය නම් ඒක දුකයි, යමක් දුකයි නම් ඒක අනාත්මයි. මමය මගේ ආත්මය කියන විදියට ගන්න සුදුසු නැහැ කියලා. අන්න ওই විදියට දකිනවා නම් ඒවම් පස්සං අනුරාධ සුතවා අරේ ශාවකෝ රූපස්මින්පි නිබ්බින්දති වේදනායාපි නිබ්බින්දති පඤ්ඤායපි නිබ්බින්දති සංඛාරේසුපි නිබ්බින්දති විඥානස්මින්පි නිබ්බින්දති නිබ්බින්දං විරජ්‍යති විරාගා විමුච්ඡති විමුත්තස්මින් විමුත්තමිති ඥානං හෝති khīnā jāti උසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්ථායාති පජානාති. ඉතින් අනුරාධේ යම් කිසි ශ්‍රාවකෙක් ඔන්න ඔය විදියට දකිනවනම් මේ පින්වත්නි රූපේ යථා ස්වභාවය තේරෙනවනම් යමෙකුට අන්න එතකොට තමයි නිබ්බින්දති. එයා කලකිරීමට පැමිණෙන්නේ. කලකිරුණොත් වේදනාවේ කලකිරීමට පැමිණෙන්නේ. සංඥාව සංකාර විඥාන ආදී මේ පංචස්කන්ධයේ යථා ස්වභාවය දකිනවනම් තමයි කලකිරීමට පැමිණෙන්නේ. කලකිරනවා කියලා කියන්නේ පින්වත්නි මේ රූපය වැඩක් තියෙන දෙයක් ඒ රූපේ වැඩක් නැති දෙයක් ඒ රූපේ නැති කරන්න හදනවා. ඒ කියන්නේ ඒ කාලේ හිටපු නිගණ්ඨයෝ ආදී ශ්‍රාවකයන් මොකද කරේ? මේ රූපය කාමයෝ කියන්නේ දුක් දෙන දෙයක් කියලා අවබෝධ කරන් හිටියේ. ඒගොල්ලෝ කාමයෙන් මිදෙන්න මොකද කරේ? කාමයේ ප්‍රතික්ෂේප කරා. කෑම බල්ලෙක් වගේ හැසිරෙමින් කෑම කෑවා. ශරීරයට සීතලෙන් පීඩා කරා, ගින්නෙන් තැව්වා. සත්තු වගේ ඉඳලා බීමට දාන කෑම මේ වගේ දුෂ්කර ක්‍රියා කරලා කය තවලා රූපේ තවලා මේ රූපේ දුරු කරන්න කල්පනා කරා. නමුත් ඒක නිවැරදි සම්මා ප්‍රතිපදාවක් නෙමෙයි. නමුත් නිවැරදිව තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව අනිත්‍ය දුක්ඛ අනාත්ම යමෙකුට වැටහුණොත් එයා රූපේ කෙලෙයි කලකිරනවා. ඒක හරියට මේ වගේ දෙයක් පින්නත් නේ. අපි හිතනවා අපි ගී අය විදිහට අපිට තියෙන වටිනා කියන වස්තුවක්. අපි හිතමු මැණිකක් වගේ දෙයක් අපේ සන්තකය තුල පවතිනවා. ඒ මැණික අපි බොහොම ආදරෙන් ගෞරවයෙන් ඒක ආරක්ෂා කරනවා. අපිට යම් මොහොතක දැනගන්න ලැබෙනවා මේ අපි ආරක්ෂා කරපු මැණිකක් වගේම නමුත් මැණිකක් නොවන දෙයක් කියලා අපිට දැනගන්න හම්බ වෙනවා. ඊට පස්සේ අපි ඒගෙන හොයලා බලලා පරීක්ෂා කරලා තහවුරු කරගන්නවා, ප්‍රත්‍යක්ෂ කරගන්නවා ඇත්තටම මේක මැණිකක් වගේ වුණාට මැණිකක් නෙමෙයි කියලා. අන්න මේ මැණිකක් නොවන බව ප්‍රත්‍යක්ෂ වුණොත් පින්වත් යමෙකුට දැන් අර කලින් අර ආරක්ෂා කරපු රැකවරණය සදපු ඒ අපේක්ෂාවන් තබාගෙන හිටපු මේ මැණික Tamanට අර කලින් තිබුණා වගේ දැන් ඇසුරු කරන්නට හැකියාවක් නැති වෙනවා. අපි දැන් බලෙන් කිව්වත් මේකට අර විදිහටම ආදරය කරන්න, තණ්හා කරන්න, එහෙම ගරු කරන්න කියලා කිව්වට එහෙම ගරු කරන්න එහෙම අපේක්ෂා තියාගන්න සුදුසු නැති බව ඒ කෙනාට වැටහෙනවා. මොකද ඒක නොවටනා දෙයක් හින්දා. මැණික් ගලක් වගේ වෙන මැණික් ගලක් නොවන වෙනත් ගලක් අපි තියන් ඉන්නවද අපේ ආසාවෙන් ආදරෙන් රකින්න එක පළක් තියනවද? නැහැ කියලා එයාටම තේරෙනවා. එතකොට කලකිරනවා කියන එක ඉවත් කරනවා කියන එක එයාම කරන්නේ. කවුරුත් කියන හින්දා කරනව නේ. Tamanටම ප්‍රත්‍යක්ෂ වෙලා තමයි ඒ ගල ඉවත් කරන්නේ. ඒ වගේ පින්නත් මේ ධර්මයේ සම්වර්ෂණය කරනකොට රූපේ යථා ස්වභාවය, වේදනාවේ, සංකාරේ, විඥානේ ආදී මේ පංචස්කන්ධයේ යථා ස්වභාවය, මේ අනිත්‍ය ස්වභාවය වැටුණොත් එහෙම, දුක් ස්වභාවය වැටුණොත් එහෙම, අනාත්ම ස්වභාවය වැටුණොත් එහෙම තමන්ම ඒ පංචස්කන්ධයේ කෙරෙහි කලකිරනවා. එතකොට ඒ විදිහට කලකිරලා ඊට පස්සේ නිබ්බින්දං විරජ්‍යති යන්න කලකිරුණාම තමයි නොයැලෙන්න කල්පනා කරන්නේ. විරාගා විමුච්ඡති නොයැලෙනොත් තමයි මිදෙන්නේ එකකින්. ඊට පස්සේ මිදෙන්න ප්‍රතිපදාව වඩලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ හැසිරලා මිදුණු දවසට තමයි විමුත්තස්මි විමුත්තමිති ඥානං හෝති. මිදුණයි කියන නුවණ පහළ වෙන්නේ. khīnā jāti උසිතං බ්‍රහ්මචරියං කතං කරණියං නාපරං ඉත්තත්ථායති කියලා අරිහත්වයේ පව ප්‍රකාශ කරන්නේ මේ රූපයේ යථා ස්වභාවය දැනගෙන, පංචස්කන්ධයේ යථා ස්වභාවය දැනගෙන ඒ කිරේ කලකිරිලා ඊට පස්සේ ඒ කලකිරුණු සිතෙන් නොඇලිලා ඊට පස්සේ මාර්ගයේ ගමන් කළා රූපේ මිදුණට පස්සේ තමයි ඒ අරහත් ඵල සමගම Tamanට වැටෙන්නේ මේ රූපයෙන් මිදුණ බව. ඉතින් පින්වත්නි නැවත බුදුරජාණන් වහන්සේ අහනවා ඊට පස්සේ මේ අනුරාධ ස්වාමීන් වහන්සේගෙන්
තංකින් මඤ්ඤසි අනුරාධ රූපං තථාගතෝති සමුනුපස්සති. අනුරාධේ කුමක්ද නුඹ මේ රූපය තථාගතෝති සමුනුපස්සති. දැන් ඔබ අනුරාධය මේ රූපය සත්‍යය කියලා ඔබ දකින්නවද කියලා අහනවා. නොහේ තම්බන්තේ. මම නැහැයි ස්වාමීනි කියලා පිළිතුරු දෙනවා. වේදනං තථාගතෝති සමුනුපස්සති. එහෙනම් ඔබ වහන්සේ දැන් වේදනාව සත්‍යය කියලා දකින්නවද කියලා අහනවා. නොහේ තම්බන්තේ. එහෙම නෙවෙයි ස්වාමීනි කියලා පිළිතුරු දෙනවා. සංඥාන් තථාගතෝති සමුනුපස්සති. සංඥාව තථාගතයන් සත්‍යය කියලා දකින්නවද කියලා අහනවා. නොහේ තම්බන්තේ. සංඛාරේ තථාගතෝති සමුනුපස්සති. එහෙනම් සංස්කාරයෝ සත්‍යය කියලා දකින්නවද කියලා අහනවා. එතකොටත් නැහැ කියලා පිළිතුරු දෙනවා. ඊට පස්සේ විඥානං තථාගතෝති සමුනුපස්සසීති. විඥාණය සත්‍යය කියලා දකින්නවද කියලාත් අහනවා. නොහේ තම්බන්තේ. එහෙම නෙමෙයි ස්වාමීනි කියලා ඔන්න පිළිතුරු දෙනවා. මේ රූපයත් වේදනාවත් සංඥාවත් සංඛාරات විඥානයත් කියන මේ පංචස්කන්ධයම සත්‍යයක් විදිහට දකින්නවද කියලා අහද්දී මම එහෙම සත්‍යයක් විදිහට සමුනුපස්සනය කරන්නේ නැහැ කියලා පිළිතුරු දෙනවා. තංකින් මඤ්ඤසි රූපස්මින් තථාගතෝති සමුනුපස්සසීති. එහෙනම් අනුරාධයේ ඔබ මේ රූපේ කෙරෙහි සත්‍යය ඉන්නවා කියලා හිතනවද? මුලින් ඇහුවා රූපය සත්‍යය කියලා දකින්නවද කියලා. දැන් අහනවා රූපස්මින් තථාගතෝති සමුනුපස්සසීති. එහෙනම් රූපේ කෙරෙහි සත්‍යය ඉන්නවා කියලා දකින්නවද අහනවා. ඊට පස්සේ නොහේතම් බන්තේ. නෙමේ එහෙම නෙමේ ස්වාමීනි කියලා පිළිතුරනවා. ඊට පස්සේ අඤ්ඤත් රූපා තථාගතෝති සමුනුපස්සති. එහෙනම් රූපයත් සත්‍යය නෙමෙයි නා. රූපයේ තුලත් සත්‍යය නෙමෙයි නා. අඤ්ඤත්‍ර රූපා. රූපයෙන් පරිබාහිර සත්‍යය ඉන්නවද කියලා අඩු ස්වාමීන්සේගේ විමසනවා. එතකොටත් පිළිතුරු දෙනවා නොහේතම් බන්තේ. එහෙම නෙමෙයි ස්වාමීනි කියලා. ඊට පස්සේ ওই විදිහටම වේදනාව සත්‍යය කියලා දකින්නවද අහනවා. වේදනාව තුල සත්‍යයක් දකින්නවද අහනවා. නැත්නම් වේදනාවෙන් පරිබාහිර සත්‍යයක් දකින්නවද කියලා ওই විදිහට පංචස්කන්ධයෙන් ওই තුන් ආකාර ප්‍රශ්නය අහනවා. අහනකොට ඒ හැමතැනදීම අනුසාරස් පිළිතුරු දෙනවා මේ රූපයවත් රූපේ තුලවත් රූපයෙන් පරිබාහිරවත් සත්‍යය කියලා මම දකින්නේ නැහැ කියනවා. සම්මර්ෂණය කරන නුවණින්. මොකද රූපය කියන එක ප්‍රත්‍ය ඇති කල්ලි ඇති වෙනවා ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වෙන දෙයක්. ඒ වගේම වේදනාව කියන ස්වභාවය. වේදනාව කියලා දෙයක් නෙමෙයි වේදනාව කියන ස්වභාවයක්. ඒ වේදනාව කියන ස්වභාවයේ නුවණින් සම්මර්ෂණය කරනකොට අනිත්‍ය ස්වභාවය ප්‍රකට වෙනවා. දුක්ඛ අනාත්ම ස්වභාවය ප්‍රකට වෙනකොට වේදනාව සත්‍යය කියලා හිතෙන්නෙත් නැහැ. වේදනාව තුල සත්‍යය ඉන්නවා කියලා හිතෙන්නෙත් නැහැ. වේදනාවෙන් පරිබාහිර සත්‍යය ඉන්නවා කියලා සම්මර්ෂණය කරන්නෙත් නැහැ. ඊට පස්සේ සංඥාවත් එහෙමයි. සංඥාව කියන ලක්ෂණය සංඥාව කියලා කියන්නේ අපි සංඥාව කියලා යමක් දෙයක් විදිහට ගත්තට ඒ සංඥාව කියන්නේ හඳුනා ගැනීම ලක්ෂණයක්. මේ සංඥාව කියන ලක්ෂණය තුලත් සංඥාව සත්‍යයක් විදිහට ගන්න සුදුසු නැහැ. සංඥාව තුල සත්‍යයක් ඉන්නවා කියලා ගන්න සුදුසු නැහැ. සංඥාවෙන් පරිබාහිර සත්‍යයක් ඉන්නවා කියලා ගන්නත් සුදුසු නැහැ. සංස්කාරත් එහෙමයි. සංස්කාර ස්කන්ධය කියලා කියන්නේ චෛතසික 50යි යුක්ත සකස් කිරීම ස්වභාවයක්. මිසක දෙයක් නෙමෙයි. ඒ සංස්කාර මේ නාම ධර්මතා, රූප ධර්මතා, විඥාන ආදී මේ චිත්ත චෛතසික රූප කියන ධර්මතා පරමාර්ථ ධර්මය කියලා කියන්නේ ඒවා සංකතයි. සංකතයි කියලා කියන්නේ අනිත්‍යයි. යම් අපි සත්‍යය ගේදොර පුද්ගලයා කියලා ගන්නවා නම් ඒ තුල යම් අනිත්‍ය භාවයක් කැඩලා බිඳලා යන ස්වභාවයක් තියෙනවා නම් ඒ විදිහටම මේ පරමාර්ථ ධර්මයේ කෙරෙහිත් අනිත්‍ය ස්වභාවය ප්‍රකට වෙනවා. සංකත ස්වභාවය ප්‍රකට වෙනවා. අන්න ඒ නිසා ඒ අනිත්‍ය ස්වභාවය සංකත ස්වභාවය ප්‍රකට වෙන නිසාම මේ එකදු සංකත වූ ඒ කිසිදු ධර්මයක් සත්වයක් විදිහට සත්වයකට අයත් දෙයක් විදිහට ගන්නට සුදුසු නැති බව මේ කාරණා පහ විමසද්දී බුදුරජාණන් වහන්සේ රණ්ඩුස්වාමීන් පිළිතුරු දෙනවා. ඒතොර මේ පංචස්කන්ධයම සත්‍යයක් විදිහට ගන්න සුදුසු නැහැ. පංචස්කන්ධයේ තුල සත්‍යයක් ඉන්නවා යයි ගන්න සුදුසු නැහැ. පංචස්කන්ධයෙන් පරිබාහිරව සත්‍යයක් ඉන්නවා යයි පැනවීම කරන්න සුදුසු නැහැ. අතට පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ මේ වර්තමාන මොහොතේ ඒ අනුරාධ භික්ෂුවගේ මනස වර්තමාන මොහොතේ මේ පවතින ඇස් හමුවට පැමිණෙන, කන් හමුවට පැමිණෙන, නාසයට පැමිණෙන, දිවට පැමිණෙන, ඒ වගේම කයට ලැබෙන, කයට පහස විදියට පැමිණෙන, මනසට අරමුණු විදියට පැමිණෙන මේ ආයතන හයේ ඒ වර්තමාන මොහොතේ නුවණක් පවත්තලා මේ ඒ අරමුණු ආරම්මණයන් තමා විදියට සත්‍යයක් විදියට සත්‍යයකට අයත් දෙයක් විදියට ගන්න සුදුසුද කියන කාරණාව තමයි මෙතනදී විමසන්නේ. ඊට පස්සේ එහෙම සුදුසු නෑ කියලා ඒ පංචස්කන්ධය සත්‍යයක් විදියට පංචස්කන්ධය තුල සත්‍යයක් ඉන්නවා කියලා හෝ නැත්නම් පංචස්කන්ධයෙන් පරිබාහිරව සත්‍යයක් විදියට සම්මාර්ෂණය කරන්න සුදුසු නැති බව
අනුරුද්ධ ස්වාමීන් වහන්සේට වැටිලා එහෙම සුදුසු නැති බව තථාගතයන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඊට පස්සේ අහනවා තංකින් මඤ්ඤසි අනුරාධ අයන්සෝ අරූපී අවේදනෝ අසඤ්ඤි අසංඛාරෝ අවිඥානෝ තථාගතෝති සමුනුපස්සති. එහෙනම් අනුරාධය ඔබ එහෙනම් මේ අරූපී රූපයක් නැතිව අවේදනෝ වේදනාවකින් තොරව වේදනා සහිත නොවි අසඤ්ඤි සංඥාවකින් තොරව අසංඛාරෝ සංඛාර වලින් තොරව අවිඥානෝ විඥාණයෙන් තොරව තථාගතෝති සමුනුපස්සති. එහෙනම් රූපයෙන් තොරව වේදනාවෙන් තොරව සංඥාවෙන් තොරව සංකාරයෙන් තොරව විඥාණයෙන් මේ පංචස්කන්ධයෙන් තොරව සත්‍ය පනවනවද කියලා අහනවා. නොහේ තම්බන්තේ. එහෙම නෙමෙයි ස්වාමීනි කියනවා. එත්තතේ අනුරාධ දිත්තේව ධම්මේ සච්චතෝ තෙහෙතතෝ තථාගතේ අනුපලබ්භ්‍යමානේ. දැන් ඔන්න නුවණින් සම්මාර්ෂණය කරනකොට තේරෙනවා වර්තමාන මොහොතේ මේ අරමුණක් විඳින මොහොතේ ඒ අරමුණ අනිත්‍ය නම් ඒක හටගෙන හේතු නැතිද්දී හටගෙන හේතුන් නිසා හටගෙන හේතුන් නැති වෙනකොට නිරුද්ධ වෙනවා. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යමක් හේතුන් නිසා හටගන්නවා නම් ඒ හේතු නැති කල්ලි ඒ හේතුන් නිසා හටගන්න සියලු ධර්මයන් හේතු නැති කල්ලි නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. යංකින්චි සමුදය ධම්ම සබ්බන්තං නිරෝධ ධම්ම. ඒ වගේම අහුත්වා සම්භූතං හුත්වාන භවිෂ්‍යති. පෙර නොතිබීමයි හටගන්නේ. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේටත් කියන්න පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේ සාරිපුත්ත පිරිවැජියා විදියට අස්සජි මහරහතන් වහන්සේ හැම පැමිණෙද්දී අහන්නේ අස්සජි මහරහතන් වහන්සේ මොකද්ද ඔබ වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ දරන ධර්මයේ කියලා අහද්දී අස්සජි මහරහතන් වහන්සේ බොහොම ගාථාවකින් පිළිතුරු දෙනවා. බොහොම කෙටි ගාථාවක්. මොකක්ද ඒ ගාථාව? "යේ ධම්මා හේතු පබවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවං වාදි මහා සමුනෝ." "යේ ධම්මා හේතු පබවා" යම් ධර්මයක් තියෙනවා නම් හේතුන් නිසා ප්‍රභවය වෙනවා නම් තේසං හේතුන් තථාගතෝ ආහ අන්න ඒ ධර්මයන්ට හේතුව තථාගතයන් වහන්සේ ප්‍රකාශ කරා. තේසංචයෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ අන්නේ උපදින ධර්මයන්ගේ ඵලයන්ගේ නිරෝධය තථාගතයන් වහන්සේ ප්‍රකාශ කරනවා. දැන් මේ ඵලය කියලා කිව්වේ මේ සසර. ඒ සසර කියලා කියන්නේ ඔය අවිද්‍යාවෙන් හටගන්න පුඤ්ඤ අපුඤ්ඤ ආනෙන්ජාදී සංකාර. මේ සසර ගමන කියන එක තමයි ඵලය කියලා කිව්වේ. සසර ගමන නවතින්නේ කොහොමද? ඒ සසර ගමනට අදාළ හේතු නැති වෙනකොට. හේතු කියලා කියන්නේ මේ ලෝභ ද්වේෂ මෝහ එහෙම නැත්නම් අලෝභ ද්වේෂ අමෝහ කියන ආදී මේ හේතු. එතකොට ඒ හේතු සම්මර්ෂණය කරනකොට පින්වත්නි මේ හේතු කියන දේවල් එක ලෝභය කියන එක හැමදාම පවතින එකක් නෙමෙයි. අතීතේ ඉඳලා ආවත් නෙමෙයි අනාගතේ යනවත් නෙමෙයි. ද්වේෂය කියන එකත් එහෙම මෝහය කියන එකත් එහෙමයි. ඒක ප්‍රත්‍ය ඇතිකල්ලි හට ගන්නව නිරුද්ධ වෙනවා. ඒතොර ස්කන්ධ පංචකයත් එහෙමයි. අපි අද කල්පනා කරන්නේ ස්කන්ධ පංචකයේ නම් සදාකාලික රූප ස්කන්ධයක් තියෙනවා. කෙලස් ටික තමයි නැති වෙන්නේ කියලා හිතුවොත් එහෙම අපි සත්වයා පුද්ගලයා කියලා මේ පුද්ගලෙක් විදියට ගන්න නැහැ රූපේ. සත්වයා කියන රූපේ ගන්න නැහැ. නමුත් පරමාර්ථ රූපේ අපි සත්‍ය කියලා ගන්නවා. ඒක කියන්නේ ධර්මය තුල පැහැදිලි කරන පින්නත් අසුත පුතඥය පටවිය මඤ්ඤණා කරනවා කියලා. එයා මේ පුද්ගලයා කියන රූපේ මඤ්ඤණා කරනවා වගේම පටවියත් මඤ්ඤණා කරනවා. ඒ පටවියත් යථා ස්වභාවය දන්නේ. එයා හිතන පටවිය කියන්නේ සදාකාලිකව පවතින දෙයක් කියලා. නමුත් පින්නත් මේ පටවිය ආපෝ තේජෝ වායෝ ඒ වගේම වර්ණ ගන්ධ රස ඕජා ආදී මේ 28 රූපයක්. ඒ වගේම මේ චෛතසික 52ක් වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය ආදී මේ චෛතසිකෝ සියල්ලමත්. ඒ වගේම විඥාන ස්කන්ධය මේ ලෞකික ලෝකෝත්තර ආදී මේ 89ක් වූ සියලු සිතුත් මේ පින්නත් දේවල් නෙමෙයි ස්වභාවයල්. ස්වභාවයවල්. ඒ කියන්නේ නිතරම මේ ක්‍රියාවලියක්. රූපේ කියන්නේ රූපණේ ක්‍රියාවලිය. වේදනාව කියන්නේ විදීම් ක්‍රියාවලියක්. මිසක දෙයක් නෙමෙයි. රූපේ කියන්නේ දෙයක් නෙමෙයි. ක්‍රියාවලිය. සංඥාව කියන්නේ හඳුනා ගැනීම ක්‍රියාවලිය. සංස්කාර ස්කන්ධය කියන්නේ සකස් කිරීම ක්‍රියාවලිය. සංකාර කියලා කියන්නේ සංකතං අபிසංකරොන්ති इति සංඛාරෝ. මේ සංකතය තුල පවතින මේ සංකතය කියලා කියනවා විපාක පංචස්කන්ධයට. මේ විපාක විදිහට අපිට ලැබෙන පංචස්කන්ධය අපි නැවත සකස් කරනවා. සත්වයේක්ය පුද්ගලයේක්ය කුසල්ය අකුසල්ය ආනෙන්ජී කියලා නැවත සකස් කිරීම කරනවා. මේ සංකත සංකාරය කෙලෙස් උපාදාන වලින් ඇසුරු කරලා පංච උපාදානස්කන්ධයක් විදියට අපි නැවත සකස් කරනවා. ඔය සකස් කිරීම ස්වභාවයට තමයි කියලා කියන්නේ සංස්කාර ස්කන්ධය.
එතකොට ඒක දෙයක් නෙමෙයි. විඥාන ස්කන්ධයත් එහෙම විඥානය කියලා කියන්නේ අපි විඥානය කියලා අපි හිතනවා විඥානය කියන්නේ මනසය, විඥානය කියන්නේ හිතය, ඒ මනස හිත කියන්නේ දෙයක්ය. ඒ විඥානය තමයි අතීතයේ තිබුණේ. දැන් තමයි ඒ අතීතයේ තිබුණ විඥානය තමයි දැන් මේ අපි ගාව තියෙන්නේ. ඒ විඥානය තමයි අනාගතයට යන්නේ කියලා විඥානය කියන්නේ අපි පැවැත්මක් දකිනවා. එතකොට විඥානය කියලා කියන්නේත් ඔන්න එහෙම තුන් කාලයක පැවැත්ම නිත්‍ය විදිහට යමක් හම්බ වුණොත් එහෙම ඒ නොකිය කියන්නේ වෙන්නත් නේ. එහෙනම් මේ විඥානයේ ඇසුරු කරගෙන ආත්මයක් තියෙනවා. ඒ ආත්මය තමයි අනාගතේ හිටියේ දැන් ඉන්නේ අනාගතයට යන්නේ කියලා විඥානය ඇසුරු කරන ආත්මයක් පනවනවා. නමුත් පින්නත් නේ තථාගතයන් වහන්සේ පෙන්වන්නේ මේ සත්‍යය ඔය කියන පංචස්කන්ධය ඔය කියන සත්‍යයේ ස්වභාවය හරියට ගිනි දැල්ලක් වගේ. එතකොට ගිනි දැල්ලක් පත් වෙනකොට ඒ ගිනි දැල්ල දර ඇති කල්ලි වාතය ඇති කල්ලි දැල්ලෙනවා. මොහොතක් ගත වෙද්දී ඒ දර ටික අලුතෙන් මේ මොහොතේ දැවෙන දර ටික කලින් මොහොතේ දැවුණු දර ටික දැන් ඊළඟ වර්තමානයේ අනාගතයේ දැවෙන්න බෑ. අලුතෙන්ම දර කොටේ කොටසක් දැවෙනකොට වාතයේ අලුතෙන්ම කොටසක් වැවෙනකොට අලුතෙන්ම දැල්ලක් තමයි පවතින්නේ. ඒතර මේ මොහොතේ පැවතුණු දැල්ල නෙමෙයි ඉස්සෙල්ලා තිබුණේ. මේ මොහොතේ පවතින දැල්ල නෙමෙයි අනාගතේ තියෙන්නේ. එහෙනම් මේ දැල්ලක් ඉස්සෙල්ලා තිබුණත් නෙමෙයි ඉස්සෙල්ලා තිබුණ දැල්ල දැන් තියෙනවත් නෙමෙයි දැන් තියෙන දැල්ල අනාගතේ තියෙනවත් නෙමෙයි. අපිට පවතින දැල්ලක් හම්බුණාට එහෙම දැල්ලක් තියෙනව නෙමෙයි. පවතිනවා වගේ අපිට පේනවා. අන්න ඒ වගේ මේ ස්කන්ධ පංචකය අපි අනිත්‍ය නොදැනගෙන අපි හිතුවොත් එහෙම දැන් තියෙන මේ ස්කන්ධ පංචකයමයි කලින් තිබුණ ස්කන්ධ පංචකයමයි අනාගතයට යන්නෙත් කියලා හිතුවොත් එහෙම අපි සත්‍යයක් යනවා කියලා හිතන්නේ නැහැ. නමුත් නොකියා කියනවා ඒ අතීතයේ තිබුණු ස්කන්ධ පංචකේ මමයි වින්දේ. ඒ හිටපු මමයි දැන් මේ වර්තමාන පංචස්කන්ධේ විඳින්නේ. අනාගතයේ ඉන්න මමමයි ඒ අනාගතයේ පහළ වෙන පංචස්කන්ධේ විඳින්නේ කියලා මාව නිර්මාණය වෙනවා තමන්වත් නොදැනීම. ඒක යථා ස්වභාවය නොදන්නකොට. ඊට පස්සේ අහනවා මේ අනේ විදියට තමන් පංචස්කන්ධය අසුරු කරගෙන තමාව දකිනවා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේගෙන් අහනවා එහෙනම් අනුරාධ අයන්සෝ අරූපී අවේදනෝ අසඤ්ඤී අසංඛාරෝ අවිඥානෝ සතහගතෝති සමුනුපස්සති. එහෙනම් ඒ රූප වේදනා සංඥා සංඛාරයෙන් තොරව රූපයෙන් තොරව අසඤ්ඤී අරූපී ඔබ සත්‍ය පනවනවද? අවේදනෝ සත්‍ය පනවනවද? වේදනාවෙන් තොරව ඔබ වහන්සේ සත්‍ය පනවනවද? අසඤ්ඤී සංඥාවක් නැති ඒ වගේම අසංඛාරෝ සකස් නොවු සංස්කාර නොවු ඒ වගේම අවිඥානෝ විඥාණයෙන් තොර වූ සත්‍ය ඔබ වහන්සේ පනවනවද කියලා අහනවා. ඔබ වහන්සේ දකින්නවද කියලා අහනවා. නොහේතම් බන්තේ. එහෙම නෙමෙයි ස්වාමීනි කියලා නොදකින්නවා කියලා පිළිතුරු දෙනවා. එත්තේ අනුරාධ දිත්තේව ධම්මේ සච්චතෝ තේතතෝ තථාගතේ අනුපලබ්භියමානේ. දැන් අනුරාධය එතකින් දිත්තේව ධම්මේ දිට්ඨ ධම්ම කිව්ව මේ පේන්න තියෙනකොටම සච්චතෝ සත්‍ය විදිහටම තේතතෝ මේ සත්‍යවාදීව සත්‍ය වශයෙන්ම තථාගතේ අනුපලබ්භියමානේ සත්‍යයක නොලැබෙන කල්හි සත්‍යය කියලා ගන්න නොලැබෙන වර්තමානයේ මේ පේන්න සත්‍ය වශයෙන්ම යථාර්ථ වශයෙන්ම සත්‍යයක වෙයි ගන්නට නොහැකි කල්හි කල්ලනුතේතං ව්‍යාකරණාය මෙහෙම කියන්න සුදුසුද කොහොමද යෝසෝ ආවසෝ තථාගතෝ උත්තම පුරුෂෝ පරමප්පුරුෂෝ පරමප්පත්තිතෝ තන් තථාගතෝ අඤ්ඤත්‍රිමේහි චතුහිඨානේ පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේති. අර චතුස්කෝටික ප්‍රශ්නේ අහනවා සත්‍යය මරණයන් මත් දැන් අනුරාධ ස්වාමීන් වහන්සේගෙන් ඇහුවේ සත්‍යය ඉන්නවද මරණයන් මත්තේ? සත්‍යය නැද්ද මරණයන් මත්තේ? සත්‍යය මරණයන් මත්තේ ඉන්නවත් වෙනවා නැහැත් වෙනවා. සත්‍යය මරණයන් මත්තේ නැහැ නැත්තේත් නැහැ කියලා ඔන්න ඔය විදිහට ප්‍රශ්න අතර අහද්දි අනුරාධ ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නේ භාගතුන් වහන්සේ සත්‍යය ගැන පනවන්න ඔය විදිහට නේ වෙනත් ක්‍රමයකට. අඤ්ඤත්‍රි ඉමේහි චතුහිඨානේහි පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේති. ඒ කියන්නේ මෙන්න මේ ඔය ක්‍රියන හතරෙන් වෙනව තමයි සත්‍ය පැනෙන්නේ. සත්‍යය කියලා ගණ්ඩ සත්වයේ මේ ditta ධම්මිකෝම සත්‍යතෝ තේතතෝ මේ සත්‍යවාදීව යථාර්ථවාදීවම නොලැබෙන කල්ලි ඔය සත්‍යය ගැන වෙන ක්‍රමයකින් හෝ පනවන්නේ කොහොමද කියන කාරණාව තමයි අටෝස්වාංශ කිමුතන්නේ. මේ dittu දැමීම වර්තමානයේම සත්‍යය ගණ්ඩ සුදුසු නැති වෙන කල්ලි සත්‍යයක් ගැන කවර පැනවීමක්ද කියන එකයි අහන්නේ. නොහේතම් බන්තේ. එහෙම නෙවෙයි ස්වාමීනි කියලා පිළිතුරු දෙනවා. සාදු සාදු අනුරාධ පුබ්බේ චහං අනුරාධ ඒතරහිච අනුරාධේ මම පෙරත් ඒ වගේම ඒතරහිච මෙහිත් දුක්ඛංචේව පඤ්ඤාපේමි දුක්ඛස්සච නිරෝධಂತಿ අනුරාධේ මම
මෙහිත් පෙරත් දුකක්මයි පනවන්නේ. දුකේ හටගැන්මක්මයි පනවන්නේ, දුකේ නිරෝධයක්මයි පනවන්නේ කියලා අනුරාධ ස්වාමීන් වහන්සේට භාගතුන් වහන්සේ පිළිතුරු දෙනවා. ඉතින් පින්වත්නි එතනදී පැහැදිලි කරන්නේ ඒ භාගතුන් වහන්සේ දකින්නේ දැන් මේ ලෝකය කියලා කියන්නේ පින්වත්නි දුක්ඛේ පතිට්ඨිතෝ ලෝකය කියලා තථාගතයන් වහන්සේ තව දැනක දේශනා කරනවා. මේ ලෝකය කියන්නේ දුක මතමයි පිහිටලා තියෙන්නේ. එහෙනම් පින්වත්නි මේ සත්වය කියලා අපි යමෙක් ගත්තොත් එයා ගන්න පින්වත්නි දුකයි කියන එක. එයා දුක තියෙනවා කියලා ගන්න. දුක තමයි ඇත්ත කරගන්නේ. එයාට ඒ තුලින් සත්වෙක් කියලා සත්වෙක් ඉන්නවා කියලා පංචස්කන්ධය ඇසුරු කරගෙන ආත්මවත් විදිහට ගත්තොත් පින්වත්නි එතන එයාට දුක හට ගන්නවා. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ දුකේ හටගැන්මක්මයි පවතින්නේ කියලා. දුක්ඛේ පතිට්ඨිතෝ ලෝකේ කියලා මේ ලෝකේ දුක මතමයි පිහිටලා තියෙන කිව්වේ ඒකයි. මේ ලෝකය කියලා කියන්නේ සත්වයේ අතීතයේ ඉඳලා වර්තමානයට ඇවිල්ලා ඒ සත්‍ය අනාගතයට යනවා කියලා එහෙම එකක් නෙමෙයි. මෙතන හටගන්න පින්නත් දුක්ඛ ලක්ෂණයක්මයි. ඒ දුක කියලා කියන්නේ අද බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ භාගතුන් වහන්සේ මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී මේ ප්‍රකාශ කරපු ඒ කායික දුක්ඛ ඒ වගේම චෛතසික දුක්ඛ ආදී මේ දැනෙන දුකක්, කයට දැනෙන දුකක්, හිතට දැනෙන දුකක් ගැන තමයි මේ දුක කියලා කතා කරන්නේ. නැහැ පින්වත්නි. එතන තථාගතයන් වහන්සේ ඒ කායික දුක්ඛය, මානසික දුක්ඛය ආදී මේ දුක් ටික ලෝකයේ තුල අපිට විද්‍යමාන දුක් ටිකත් දුක්ඛ ආර්ය සත්‍ය ඇතුළත සංග්‍රහ කරලා එතනකින් විතරක් නවතින්නේ නැහැ. භාගතුන් වහන්සේ ප්‍රකාශ කරන දුක්ඛ සත්‍ය කියලා කියන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ සංක්ෂිප්තයෙන් මේ පංච උපාදානස්කන්ධේම දුකයි. යම් කිසි තැනක මේ පංච උපාදානස්කන්ධය හට ගන්නවා නම් එතන දුකයි. ඒතර බලන්න පින්නත් මෙතන පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ අර ස්කන්ධ පංචකේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටික යම් විදියකින් සත්වයක් කියලා අසුරු වෙනවා නම් තමයි ඒ සත්‍යය මරණයන් මත්තේ නැහැ කියන පැනවීමට යන්නේ. සත්‍යයක් කියලා අසුරු වෙනවා නම් තමයි සත්‍යය මරණයන් මත්තේ ඉන්නවා කියන පැනවීමත් යන්නේ. සත්‍යයක් කියලා අසුරු වෙනවා නම්ම තමයි ඒ සත්‍යය තමයි අපි හිතන්නේ මරණයන් මත්තේ ඉන්නවත් වෙනවා නැහැත් වෙනවා කියලා. සත්‍යයක් කියලා අසුරු වෙනවා නම්ම තමයි ඒ සත්‍යය ඉන්නෙත් නැහැ, ඉන්නේ නැත්තේත් නැහැ කියන ඔය කියන පැනවීම වලට යන්නේ. අනුරාධ ස්වාමීන් වහන්සේ කිව්වේ මොකද? සත්‍යයක් කියලා ඉන්නවා. හැබැයි තථාගතයන් වහන්සේ ඔය හතරෙන් නෙමෙයි වෙන ක්‍රමයකින් තමයි සත්‍ය ගැන පනවන්නේ. නමුත් පින්නත් යමෙක් සත්‍යයක් කියලා ගන්නවා නම් එතනම පින්නත් යා දුකේ හටගැන්ම කියන්නේ එතනමයි. දුකේ නිරුද්ධ වීමක්මයි තියෙන්නේ. ඒතර බලන්න පින්නත් මේ තථාගත භාගතුන් වහන්සේගේ ධර්මයේ මොනතරම් සංක්ෂිප්තද මොනතරම් සියුම්ද වටහා ගන්නට. ඒතර යමෙක් නිත්‍ය විදියට ගන්නවා නම් යමක් ඒ නිත්‍ය විදියට ගන්නවා කියනම තැනම ඒ තුල යාට දුක්ඛ ලක්ෂණය අවබෝධ වෙලා නැහැ. එයා අනාත්ම විදියට දැකලා නැහැ. ආත්ම විදියට අරන් තියෙන පින්නත්. ඒක නිසා තමයි කිව්වේ යම් යද්ද නිච්ඡන් තන් දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යම් දුක්ඛං තද නත්තා. යමක් දුක නම් ඒක තමයි අනාත්ම. එහෙනම් යමක් නිත්‍ය විදියට හම්බ වෙනවා නම් අපිට හම්බෙන්නේ දුක. අපිට දුකක් හම්බ වෙනවා නම් අපිට එතනම කියන්නේ අපිට මේ සත්පුද්ගල භාවය ඇසුරු වෙනවා කියලා. කෙනෙක් දකිනවා නම් අනිත්‍ය ලක්ෂණය දකිනවා නම් රූප වේදනා සංඥා සංඛාරවල රූපේ පවතින යමක් දෙයක් විදිහට හම්බ නොවි සත්‍යයක් විදිහට හම්බ නොවි එයාට රූපේ රූපණේ මාත්‍රයක් රූපී ස්වභාවයක් කියන ලක්ෂණය යාට නුවණින් සම්මාර්ෂණය වෙනකොට වේදනාව කියන්නේ දෙයක් කෙනෙකුට අයත් දෙයක් නෙමෙයි විදී මාත්‍රයක් සුඛ සහගත ස්වභාවයක් දුක්ඛ සහගත ස්වභාවයක් අදුක්කම සුඛ එහෙම නැත්නම් උපේක්ෂා සහගත ස්වභාවයක් මේ වේදනාවේ ලක්ෂණ මාත්‍රයක් විතරයි තියෙන්නේ. ඒක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. සංඥාවත් එහෙමයි සංකාරයත් එහෙමයි විඥානයත් එහෙමයි. ওই විදිහට පංචස්කන්ධේම යථා ස්වභාවය. මේ එක ස්කන්ධයක්වත් පවතින නිත්‍ය උදයක් නෙවෙයි. ඒවා ලක්ෂණ ටිකක්. මේ විදිහට ඒකයි පින්නත් අන්න ඒ බව අවබෝධ කරගන්න තමයි අපි පංච උපාදානස්කන්ධය උදේවන්නේ. අන්න කෙනෙකුට පංච උපාදානස්කන්ධේ වැටහුනොත් පංච උපාදානස්කන්ධයේ උදේවැය කියලා කියන්නේ එක්තරා ආකාරයකින් අනිත්‍ය ලක්ෂණය. තව ආකාරයකින් පටිච්චසමුප්පාද ධර්මය. යේ ධම්මා හේතුප්පවවත් හේතං හේතුන් තථාගතෝ ආහ තේසංචෝ නිරෝධේවං වාදි මහා සමුනෝ. ඊට පස්සේ ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇති කල්ලි මේ වේ. ඉමස්මින් අසති ඉදං නොහෝති. මේ නොවීමෙන් මේ නොවේ. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. මේ ඉපදීමෙන් මේ උපදිනවා. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. ඉදං නිරුජ්ජಂತಿ. මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වෙනවා. එතකොට මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන කෙලෙස් ටික ඇති කල්ලි මේ සත්‍යය කියන පැනවීම සිද්ධ වෙනවා. ලෝභ, ද්වේෂ, මෝහ කියන කෙලෙස් ටික නැති කල්ලි මේ සත්‍යය කියන පැනවීම යෙදෙන්නේ නැහැ. ඉතින් පින්නත් මෙන්න මේ විදිහට හේතුඵල දහම. ඔය මොන ආකාරයෙන් ගත්තත්
මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අපිට පැහැදිලි වෙනවා. එතකොට පංච උපාදානස්කන්ධය යථා ස්වභාවය කෙනෙකුට වැටහුනොත් එහෙම එයා තුළ මේ සත්වයක් ඉන්නවා කියන පැනවීම වෙන්නේ නැහැ. ඒ සත්වයක් ඉන්නවා කියන පැනවීම නොවන හින්දම ඒ කෙනාට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන යාර ශ්‍රාවකය කියලා කියන්නේ ඒ රහතන් වහන්සේ කියලා කියන්නේ එයා මෙලෝ කෙනෙක් නෙමෙයි. පරලෝ කෙනෙකුත් නෙමෙයි. ඒ අතර කෙනෙකුත් නෙමෙයි. ඒසේවන්තෝ දුක්ඛසාති. ඒකම තමයි දුකේ කෙලවර කියලා කියන්නේ. ඉතින් ඒ වගේ මේ ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතු දෙයක්. ඒතර පින්නත් ඒක හරියට උපමාවකින් අපි ගත්තොත් එහෙම අපිට කියපු කාරණාව වැටහෙන්නේ නැත්තම් උපමාවකින් පැහැදිලි කරගත්තොත් පින්නත් අපි කණ්ණාඩියක් ගත්තොත් මේක බොහෝ දෙනෙක් අහලා තිනවා. ඉතින් මේ උපමාව පින්නත් තථාගතයන් වහන්සේගේ කාලය තුල පුන්නමන්තානි පුත්ත මහරහතන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ධර්ම දේශනා කරනකොට මේ උපමාව භාවිතා කරනවා. කණ්ණාඩියක උපමාවක්. අපි හැමදෙනාටම අත්දැකීම තියෙනවා අපි කණ්ණාඩියක් ඇසුරු කරනවා. කණ්ණාඩියෙන් අපි මූණ බලලා තියෙනවා. මේ මූණ බලනකොට ඒ කණ්ණාඩියේ වැටෙන ඡායාව අපිට මොහොතකටවත් හිතෙන්නේ නැහැ. ඒ ඡායාව තුල ඉන්නේ මිනිස්සෙක් කෙනෙක් කියලා අපිට මොහොතකටවත් හිතෙන්නේ නැහැ. ඒ හිතෙන්නේ නැති හින්දාම මොකද වෙන්නේ අපිට එතනින් අහකට යද්දිම ඒ අරමුණ ඇසුරු නොවෙද්දිම ඒ රූපේ ඇසුරු නොවෙද්දිම අපි දන්නවා ඒ කණ්ණාඩියට වැටුණු ඡායාව අපි එතනින් ඉවත් වෙනවත් එක්කම ඒක සම්පූර්ණයෙන් නැති වෙනවා. තාම මේ ඡායාව අපි තුල ඒ තුල ඇති කියලා අපිට හීනෙන්වත් හිතෙන්නේ නැහැ මිනිස්සෙක් විදියට. ඒ නිසාම අපි ඒ තුල ඒ ඡායාව සත්‍යයක් විදියට දැක්කේ නැති නිසාම තමයි ඒත නිරෝධයක් අපි සාක්ෂාත් කරේ. අපිට නෝනයි ඒක ඒ ඡායාව කියන එක පෙර තිබිලා එකක් හටගත්තා නෙමෙයි අපි ගිය හින්දායි ඒක ඇති උනේ. ඒ කියන්නේ හේතු ඇතිකල්ලි ඒක හටගත්තේ. අපි එතනින් අයින් වෙනකොට හේතු ටික නැති වෙනවා. ඒ නිසා ඒ ඡායාවත් නැති වෙනවා. කියන නුවණ අපිට ඇති වෙනවා. අන්න ඒ විදිහමයි මේ යම් කිසි කෙනෙකුට මේ පංචස්කන්ධය සත්‍යයක් කියලා ඇසුරු වුණොත් එහෙම සත්‍යයක් කියලා ඇසුරු වෙනවත් එක්කම සත්‍යයට ජීවත් වෙන්න ලෝකයක් නිර්මාණය වෙනවා. ලෝකෙ නිර්මාණය වෙනවා. දැන් සත්‍යයක් ඉන්නවා නම් සත්‍යයට විතරක් ඉන්න බෑනේ ලෝකෙන්තරව. සත්‍යයක් ඉන්නවා කියලා කියන්නේ සත්‍යයක් මම ඉන්නවා කියලා කියන්නේ ආත්මයක් තියෙනවා කියලා කියන්නේ මම හෝ ඒ ආත්මය හෝ ඒ සත්වය හෝ ජීවත් වෙන්න ලෝකයක් තියෙන්න ඕනේ. ඒ ඉන්නවා කියන හැඟීමත් එක්කම තමයි ලෝක නිර්මාණය වෙන්නේ. තිරිසංගත සත්‍යයක් අර කණ්ණාඩිය දිහා ඇවිල්ලා බලනකොටම කණ්ණාඩිය තුල දකින්න තව සත්‍යයක්. ඒ සත්‍යය දකින්නවත් එක්කම ඒ තිරිසංගත සතාට ඒ සත්වයා ඉන්නේ මොන ලෝකෙද කියලා ලෝක නිර්මාණය වෙනවා. එහෙනම් ඒ සත්‍යය එතෙන්ට ආවේ කොහොමද කියලා අතීත ලෝක නිර්මාණය වෙනවා. ඒ සත්‍ය අනාගතයට යන්නේ කොහොමද? අනාගතේ කන්නේ බොන්නේ කොහොමද? අනාගත ජීවිත තුන් කාලේ එතනම වෙනවා. මේ සත්‍යයක් කියලා ගන්න මොහොතේ මේක වෙනවා. අපිට මේ මිනිස්සෙක් විදියට අපිට කණ්ණාඩි දිහා බලද්දී ඒ හැඟීම නැති නිසා අපිට සත්‍යයක් ඇසුරු නොවෙන්න නිසාම අපිට තුන් කාලයක්ම වෙන්නේ ලෝකයක්ම වෙන්නේ. ඔය විදිහමයි පින්නත් මේ පංචස්කන්ධය තුල යථා ස්වභාවය පංචස්කන්ධය කියලා කියන්නේ සතර මහා භූතයෝ කියලා කියන්නේ ඒකේ උපවත් ස්වභාවය කණ්ණාඩියක මතු පිටක් වගේ. හැම වස්තුවක්ම පඨවි ස්වභාවයෙන් යුක්තයි. පඨවි ආපෝ තේජෝ විභාවයෙන් යුක්තයි. වර්ණ රූපය කියලා කියන්නේ ඒ පඨවි ස්වභාවය තියෙන වර්ණ රූපේ ආලෝක සංඥාව පතිත වෙද්දී ඒ ආලෝක සංඥාව පතිත වෙන මොහොතේ මේ දෙයක් මමයි කියලා රූපේ හටගන්නේ. ඒ රූපේ පෙර කොහෙන්දලවත් ආවන්නේ නෙමෙයි. පෙර කොහෙටත් යනවත් නෙමෙයි. ඒ මොහොතේ බලන හින්දායි හටගන්නේ. ඒ විදිහමයි වේදනාව සංඥාව සංකාරය. අන්න ඔය විදිහට නුවණින් අපිට තේරෙනවා මේ පංචස්කන්ධයේ යථා ස්වභාවය. අපිට මේ මම කියලා මගේ කියලා තව සත්‍යයක් කියලා ඇසුරු වෙන්නේ නැහැ. ඒ ඇසුරු වෙන්නේ නැති නිසාම අපිට ලෝකයක් හම්බෙන්නේ නැහැ. ඒ නිසාම අපිට දුකක් හම්බෙන්නේ නැහැ පින්වත්නි. ඉතින් ඒ විදිහට තමයි තථාගතයන් වහන්සේ මේ ධර්මය ඉතාම ලස්සනට පැහැදිලි කරලා දෙන ඉතින් මේ පින්වත්නි මෙච්චර සුන්දරව පැහැදිලිව මේ ධර්මය භාගතුන් වහන්සේ දේශනා කරලා තිනවා. අදටත් මේ ධර්මයේ තේරුම් ගන්නට අපිට හැකියාව තියෙනවා. මේ ධර්මයේ යමෙකුට තේරුනොත් එහෙම පින්නත්නේ මේ සෝවාන් සකදාගාමි අනාගාමි රහත් අරිහත් ඵලයට යනවා කියන එක ඇත්තටම අද දවසෙත් කරන්න පුළුවන් බව හොඳට වැටහෙනවා. මේ බුදුරජාණන් වහන්සේ නැති කාරණාවක් ලෝකේ නැති දෙයක් අපිට නොතේරෙන ගැඹුරු දෙයක් මේ දේශනා කරනවමත් නෙවෙයි. මේක අවබෝධ කරගන්න බැරි නම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේක දේශනා කරන්නේ නැහැ නේ. අවබෝධ කරගන්න පුළුවන් හින් තමයි තථාගතයන් වහන්සේ දේශනා කරේ. හැබැයි මේක අපි හිතන තරම් පහසුත් නැහැ. අපි හිතන තරම් ගැඹුරුත් නැහැ. ඉතින් ඒව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් ඒ නිසා කාල වේලාවත් ඉක්ම යන හින්දා පින්වත්නි අද දවසේ අපිට තිබුණු කාල වේලාව සීමිතයි. ඒ නිසා කාල වේලාව ඉක්ම යනවා. ඉතින් මේ කාලය තුල අපි උත්සාහවත් වුණා මේ භාගතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ මනාකොට පුළුවන් තරම් අපේ ශක්ති මට්ටමේ අපි සාකච්ඡා කරන්න. ඉතින් අපි උත්සාහවත් වුණා මේ ධර්මයේ මේ විදිහට මැසුරු කරන්න බොහොම ගැඹුරු සූත්‍රයක්. ඉතින් මේ සූත්‍ර දේශනාව සංයුත්ත නිකායේ පොත් වහන්සේගේ සලායතන සංයුත්තේ අනුරාධ සූත්‍රය. ඉතින් මේ විනුතර මතක් කරනවා තවදුරටත් මේ සූත්‍ර ආදී පරිශීලනය කළා අට කතා ආදී පරිශීලනය කළා මෙහි අර්ථය විමසලා මේ
ධර්මයේ තේරුම් ගන්න උත්සාහවත් වන්නට කියන කාරණාව. එතකොට පින්වත්නි අපිට මේ ලෝකේ දුකෙන් මිදෙන්න වෙන කිසිදු ක්‍රමයක් නැහැ මේ ධර්මයේ විතරයි තියෙන්නේ. ඉතින් ඒ සඳහා මේ පින්වත් හැමදිනාටවත් මේ සීල කුසල් උපකාරී වෙත්වා කියන ප්‍රාර්ථනාව අපි සිද්ධ කරනවා. ඒ වගේම පින්වත්නි මේ උතුම් ධර්ම දේශනාව තුළින් ජනිත වූ අනන්ත වූ අප්‍රමාණ කුසල සම්භාර ධර්මයන් අපි අනුමෝදන් කරමු. අපිට ධර්ම දේශනා කරන්නට මේ වගේ ධර්මයේ කියලා දෙන අපේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට මුලින්ම නම කියන්නට අවසරයි. මට ආර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන මගේ ධර්මාචාර්යයන් වහන්සේ අවසරයි නම කියන්නට. පූජනීය මාන් කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට මේ සියලු කුසල ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම නම කියන්නට අවසරයි මගේ උපාධ්‍යයන් වහන්සේ වන්දනීය පූජනීය මාන් කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම නම කියන්නට අවසරයි පූජනීය වන්දනීය කොත්මලේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේටත් මේ සියලු කුසල් දහම් අනුමෝදන් වෙත්වා. එතුමන් වහන්සේලා මේ පින් බලයෙන් මෙලෝ ජීවිතයේ සියලු යහපත සලසා ගනිත්වා. පරලෝ ජීවිතයේ යම් උප්පත්තියක් ලැබනවා නම් ඒ උපතිත් සුගතිගාමී වෙලා අවසානයේ පවිතු අසුරු නැතුව සත්පුරුෂ ආශ්‍රයයටපත් වෙලා තමන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේ නිදුකින්ම ධර්මාවබෝධය සලසා ගනිත්වා කියලා අපි ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඒ වගේම පින්වත්නි මේ උතුම් බුද්ධ ශාසනය මේ පින්වත් හැමදෙනාම මේ ලෝකයට ආරක්ෂා කරන පොළොවාසී සදෙව්ලෝවාසී සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියනුත් සුවසේ ආත්ම භාවයන් ගත කරලා ආයු වර්ණ සැප බල ආදී ධර්මයන් වර්ධනය කරගෙන නිදුකින් සුවසේ ඒ දෙවියනුත් ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේ ධර්මාවබෝධය සලසා ගනිත්වා. ඒ වගේම පින්වත්නි අප නමින් මිය පරලෝකීය දෙමව්පියෝ වෙනත් ඥාති හිත මිත්‍රාදීන් පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ අයටත් මේ පින්පෙත් අයිති වෙත්වා. ඒ අයත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා. අවසානයේ ජරා මරණයක් නැත්තා වූ සුන්දර අමාමයා නිවනින් ඒ අයටත් සැනසෙන්නට මේ පින් හේතු උපකාරී වෙත්වා. ඒ වගේම පින්වත්නි මේ පින් බලෙන් මේ පින්වත් හැමදෙනාටමත් මේ ලෝකවාසී සියලු ජනතාවටත් ලෙඩ දුක් කරදර පීඩා වලින් ඒ දුක් විඳින පීඩා විඳින හැම සත්වෙන්ටමත් ඒ වගේම පින්වත්නි මේ උතුම් ධර්ම දාණය සඳහා හිතවිලි මාත්‍රයකින් හෝ දායක වුණු ගිහි පැවිදි යම් පින්වත් පිරිසක් ඉන්නවා නම් ඒ හැමදෙනාටමත් මේ පින්පෙත් අයිති වෙත්වා. ඒ හැමදෙනාමත් ඔබ හැමදෙනාමත් මේ සියලු පින් බලෙන් රත්නත්‍රයේ අනන්ත ගුණානුභාවයෙන් සියලු දෙවියන්ගේ පිහිටෙන් පිළිසරණෙන් මෙලෝ ජීවිත පරලෝ ජීවිත යහපත් සුගතිගාමීව ගත කරලා පවිතු ඇසුරෙන් මිදිලා සත්පුරුෂ ආශ්‍රය ලැබිලා තුනුරුවනේ ඇසුර ලැබිලා උතුම් ධර්මයේ ඇහිලා ධර්මය අවබෝධ කරගෙන ජරා මරණ නැත්තා වූ සාන්ත සුන්දර වූ නිර්වාණ ධාතුව සුවසේ නිදුකින් ස්පර්ශ කරත්වා කියන චේතනාවෙන් අවසාන වශයෙන් හැමදෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.